පුතේ අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ රසායන විද්‍යාව යටතේ අකාබනික රසායනයට සම්බන්ධ පුනරීක්ෂණ පාඩම් කීපයක්. ඉතින් මෙතනදී අපි අද ඉගෙන ගන්න යන්නේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පසුගිය ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා ඒකෙන් ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරලා කොහොමද මේ අකාබනික රසායන විද්‍යාවේදී අපි සම්පූර්ණ ලකුණු ගන්න විදියට ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න කියන එක. බලමු එහෙනම් අද අපි කතා කරන්නේ මොන අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේද කියලා. එතකොට අද අපි කතා කරන්න යන ප්‍රශ්න පත්‍රය තමයි දුවේ පුතේ 2012 ප්‍රශ්න පත්‍රය. 2012 උසස් පෙළ විෂය නිර්දේශය යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රය. ඉතින් අපි දන්නවා රචනා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙනවා අකාබනික රසායනය යටතේ. එකක් තමයි දෙවෙනි ප්‍රශ්නය ව්‍යුහගත කොටස යටතේ එන, අනිත් එක තමයි 8 වෙනි ප්‍රශ්නය රචනා කොටස යටතේ එන. ඒතර අපි ඉස්සෙල්ලා බලමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට කොහොමද අපි උත්තර ලියන්න ඕනේ කියලා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්නයක ඔයගලන්ට පේනවා ඇති ප්‍රශ්නේ දැන් තිරේ දිස්සෙනවා. පිළිතුරු සැපයීම සඳහා ඉඩක් සපයලා තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නයේදී ඔයගලොන්ගේ උත්තරේ ලියන්න ඕනේ දුවේ පුතේ මෙන්න මේ දීලා තියෙන ඉඩ ඇතුළත. දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දීලා තියෙන ඉඩ හොඳටම ප්‍රමාණවත් සම්පූර්ණ පිළිතුර ලිවීම සඳහා. ඉතින් පළවෙනි කොටසේ අහනවා තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය මගින් සෑදෙන. දැන් මෙතන වැදගත්ම වාක්‍ය තමයි තුන්වෙනි ආවර්තය. අපි මේ වගේ ප්‍රශ්නයක් කරද්දී හැම වෙලේම ඔයගලන්ට කියනවා දුවේ පුතේ අදාළ වැදගත් කරුණු වල ඉරක් ඇඳ ගන්න. එතකොට පහසුවෙන් මේ කරුණු අමතක නොවි නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් එහෙනම් ආවර්තිතා වගුව සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට දෙනවා 118ක් මූලද්‍රව්‍ය තියෙන ආවර්තිතා වගුවක්. හැබැයි අපි ඒ ඔක්කොම සලකන්න ඕනේ නැහැ. අපිට සලකන්න ඕනේ මොනවද? තුන්වෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය විතරයි. මොනවද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් කියන මූලද්‍රව්‍ය ටික විතරක් සලකලායි මේකෙදී අපි උත්තර ලියන්න ඕනේ. ඊගාව වැදගත් කරුණ තමයි ප්‍රශ්නේ කියන්නේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව ගැන. අපි දන්නවා තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලට විවිධ ඔක්සිකරණ අවස්ථා ගන්න පුළුවන්. මේ ඔක්සිකරණ අවස්ථා අතරින් ඉහළම ඔක්සිකරණ අවස්ථාවට අනුරූප ඔක්සයිඩේ විතරයි ඕගොල්ලෝ සලකන්න ඕනේ. දැන් මේකෙදී සූත්‍රය දෙන්න කියනවා ඔක්සයිඩේ ස්වභාවයත් අහනවා. ඔක්සයිඩේ ස්වභාවය සඳහා ඔබට ලකුණු හිමි වන්නේ සූත්‍රයේ නිවැරදි නම් පමණයි. සූත්‍රයේ වැරදි නම් දුවේ පුතේ ඔක්සයිඩේ ස්වභාවය පිළිබඳව ඔයගොල්ලෝ කිව්වේ නිවැරදි අදහසක් වුණත් ඒකට ලකුණු කීයක්වත් හිමි වෙන්නේ නැහැ. එහෙනම් මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන නිවැරදි ඔක්සයිඩ වල සූත්‍රය ලියන්න. ඉතින් ඔයගොල්ලෝ තුන්වෙනි ඒකකයේ රසායනික ගණනය යටතේ ඉගෙනගෙන තියෙනවා රසායනික සූත්‍ර ලියන විදිය, කැටායන ඇනායනයේ සංයුතාව සලකලා ඒ වගේ සංයුතාව හුවමාරු වෙන විදියට තමයි අපි ඔක්සයිඩේ සූත්‍රය ලියන්නේ. ඉතින් පළවෙනි මූලද්‍රව්‍ය වෙන්නේ සෝඩියම්. එහෙනම් අපිට සෝඩියම්ගේ ඔක්සයිඩ් එක ලියන්න ඕනේ. සෝඩියම්ගේ සංයුතාව 1යි, ඔක්සිජන් වල සංයුතාව 2යි, Na2O. ඊට පස්සේ අපි ඒක දැනගෙන ඉන්න ඕන අපේ සෛද්ධාන්තික කරුණු වලින් දුවේ පුතේ මේක භාෂ්මිකයි, ප්‍රබල භාෂ්මිකයි. ඒතර ඔන්න අපිට වචන තුනක් තියෙනවා දුබල භාෂ්මික, ප්‍රබල භාෂ්මික. මේ තුනෙන් අපි තවර ගන්න ඕනේ මෙයාට ගැලපෙන වචනේ ප්‍රබල භාෂ්මික කියන වචනෙටයි ලකුණු දෙන්නේ. එතකොට ඒක එනවා ප්‍රබල භාෂ්මික. ඊගාවට තියෙන මූලද්‍රව්‍ය මැග්නීසියම්. මැග්නීසියම්ගේ සංයුතාවයත් 2යි, ඔක්සිජන්ගේ සංයුතාවයත් 2යි. එහෙනම් සූත්‍රය වෙන්නේ MgO. ඒක අපි සලකන්නේ දුබල භාෂ්මික සංයෝගයක් විදියට. මෙතනදී දුවේ පුතේ දුබල භාෂ්මික කිව්වත් භාෂ්මික කිව්වත් සම්පූර්ණ ලකුණු හිමි වුණා. මේ වචන දෙකෙන් ඕනෑම එකක් විභාගෙදී අපි පිළිගත්තා. තුන්වෙනි සංයෝගය ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් එක. එහෙනම් එනවා Al2O3 කියලා. අපි දන්නවා තුන්වෙනි ආවර්තයේ ඔක්සයිඩ් වලින් උභයගුණි වන එකම ඔක්සයිඩය ඇලුමිනියම් ඔක්සයිඩ්. එහෙනම් අපි ලියන්න ඕනේ උභයගුණි කියලා. අපි කියමු ළමයෙක් ලිව්වයි කියලා එයාට ඇලුමිනියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය අමතක වෙලා එයා AlO3 කියලා ලිව්වා. මෙතන උභයගුණී කියලා ලිව්වා. එයාට මතකයි මේක උභයගුණී කියලා. හැබැයි ඒ උභයගුණී කියන පිළිතුරට ලකුණු ලැබෙන්නේ නැහැ දුවේ පුතේ සූත්‍රයේ වැරදි හින්දා. ඉතින් වඩාත්ම වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ නිවැරදි සූත්‍ර දැනගෙන ඉන්න එක. රසායන විද්‍යාවේ අත්‍යවශ්‍ය දෙයක් තමයි ඕනෑම සංයෝගයක නිවැරදි සූත්‍රය දැනගෙන තිබීම.
ඊගාව මූලද්‍රව්‍ය වෙන්නේ අපේ සිලිකන්. සිලිකන්ගේ ඔක්සයිඩ් එක සිලිකන් ඩයොක්සයිඩ් SiO2 අපි ඒක සලකන්නේ ඉතා දුබල ආම්ලික ඔක්සයිඩයක් විදියට. ඉතින් මේකේ වචනේ ඉතා දුබල ආම්ලික. ඊගාව මූලද්‍රව්‍ය වෙන්නේ ෆොස්ෆරස්. ෆොස්ෆරස්ගේ ඉහළම ඔක්සීකරණ අවස්ථාව ධන 5. ධන 5ට අදාළ ඔක්සයිඩ් එක වෙන්නේ P2O5 කියන එක. P2O5 ඒකට ගැළපෙන වචනය දුබල ආම්ලික. දැන් මෙහෙම බැලුවම දැන් මේ ඇත්ත ප්‍රශ්න පත්‍රයේදීත් අපිට තිබුණේ රූල් 5යි. රූල් 5 වුණාට අපිට එහා පැත්තෙන් ඉඩ තියෙනවා. එතකොට ඕගලන්ට පිළිතුරු සැපීමේදී මේ ඉඩ ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා නම් එහා පැත්තෙන් ඉතුරු ටික ලියන්න පුළුවන්. ඊගාව අපේ මූලද්‍රව්‍ය සල්ප. සල්පගේ ඉහළම ඔක්සීකරණ අවස්ථාව ධන 6. එහෙනම් සූත්‍රය SO3. ඒකට ගැළපෙන වචනය ප්‍රබල ආම්ලික. ඊගාව මූලද්‍රව්‍ය ක්ලෝරින්. ක්ලෝරින්ගේ ඉහළම ඔක්සීකරණ අවස්ථාව ධන 7. සූත්‍රය වෙන්නේ Cl2O7. ඒකට අපි ලියන වචනේ ඉතා ප්‍රබල ආම්ලික. දැන් ඔන්න ආවර්තය අපිට ඉතුරු වෙච්ච අනික් මූලද්‍රව්‍ය ආගන්. ආගන්ගේ ඔක්සයිඩ් හදන්න නැහැ නේ. ඒගොල්ලෝ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය. එහෙනම් එයාට අපි ඔක්සයිඩයට සූත්‍රයක් ලියන්නේවත් එයාගේ ඔක්සයිඩයේ ස්වභාවය පිළිබඳ අදහසක් ලියන්නේවත් නැහැ. ඉතින් මේකේ වඩා වැදගත් වෙන්නේ ප්‍රශ්නේ සරලයි කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. සරල වුණාට මතක තියාගන්න ඕනේ සූත්‍රය නිවැරදි නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි මෙහෙම ප්‍රශ්නකදී අපි තවත් දැකලා තියෙනවා දුවල පුතාලා ලියන ඕගොල්ලන්ට කැමති වචන. මේකේ දීලා නැති. දැන් උදාහරණයකට අපි බලමු ප්‍රබල භාෂ්මිකයි කියලා තියෙනවා. ඉතා ප්‍රබල භාෂ්මික කියන වචනේ ලිස්ට් එකේ නැහැ. එතකොට සෝඩියම් ඔක්සයිඩ් ඕගොල්ලෝ ඉතා ප්‍රබල භාෂ්මිකයි කියලා ලිව්වොත් ලිස්ට් එකේ නැති වචනයක් හින්දා එහෙම වෙලාවකදී ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් සරල වුණත් අපිට මේකේ හිතන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. එහෙනම් අපි ඊගාව කොටස බලමු. ඊගාව කොටසත් සම්බන්ධ කරලා තියෙන්නේ තුන්වෙනි ආවර්තයටමයි. ඔන්න මම කිව්වා ප්‍රශ්නේ කියවද්දිම වැදගත් කරුණු ඉරියඳ ගන්න. තුන්වෙනි ආවර්තය හරහා වමේ සිට දකුණට යන විට මූලද්‍රව්‍ය සලකලා ආවර්තික ලක්ෂණ කීපයක් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ යොමු වන්නේ. විද්‍යුත් ඍණතාව. ඉතින් මේක අපි සෛද්ධාන්තික කරුණු යටතේ දැනගෙන තියෙන්න ඕනේ දුවේ පුතේ. ආවර්තයක වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒක අපි දන්නවා වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. කාණ්ඩයක නම් ඉහළ සිට පහළට යන විට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ඉතින් අපෙන් අහන්නේ ආවර්තය හරහා හින්දා අපිට ලියන්න තියෙන්නේ එකම එක වචනයයි වැඩි වේ. එච්චරයි. ඇයි වැඩි වෙන්න හේතුව ඒ වගේ දේවල් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩි වේ කියන එකට සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. ඊගොට පරමාණුකාරය. ඒකත් අපි දැනගෙන ඉන්න ඕන. ආවර්තයකදී නම් වමේ සිට දකුණට යද්දී අරය අඩු වෙනවා. කාණ්ඩයක නම් ඉහළ සිට පහළට යද්දී අරය වැඩි වෙනවා. ඉතින් මේකේ අපෙන් අහන්නේ ආවර්තයක් ගැන හින්දා ඔයගොල්ලන්ට මෙතනදී ලියන්න තියෙන්නේ අඩුවේ කියලා විතරමයි. ඊගාව එක පළමු ආයනීකරණ ශක්තිය. මෙන්න මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් පළමු ආයනීකරණ ශක්තිය හරි වෙනත් ආයනීකරණ ශක්තිය හරි ආවර්තයකදී නිශ්චිත රටාවක් පෙන්눔 කරන්නේ නැහැ. වැඩි වෙන තැනුත් තියෙනවා, අඩු වෙන තැනුත් තියෙනවා. අපි සරලව ගත්තොත් නම් වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ අපි දැක්කා ගොඩක් ළමයි මේකේ උත්තරේට ලියලා තිබුණා වැඩි වේ. වැඩි වේ කියන එකට ලකුණු දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි දුවේ පුතේ අඩු වෙන තැනුත් තියෙන හින්දා. එතකොට තවත් ගොඩක් ළමයි මේකේ උත්තරේ විදියට ලියලා තිබුණා අක්වක් විචලනයක් පෙන්නයි කියලා. අක්වක් විචලනයක් කියන එකට අපි ලකුණු එකක් දුන්නා. නමුත් සම්පූර්ණ ලකුණු දුන්නේ නැහැ. ඇයි අක්වක් විචලනය කියන එකට අපිට සම්පූර්ණ ලකුණු දෙන්න බැරි? අක්වක් විචලනයේදී අඩුුනේ කොතනදී වැඩිුනේ කොතනදීද කියන එක අදහස් වෙන්නේ නැහැ. ඉතින් අපි ඇඳලා බැලුවොත් අපි දන්නවා ආවර්තයක වමේ සිට දකුණට ආයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ අක්වක් කිව්වට මෙන්න මේ රටාවකට. ඕගොල්ලන්ට පේනවා ඇති මම ලකුණු කරලා තියෙනවා තිතකින් මූලද්‍රව්‍ය තියෙන තැන. එතකොට අපි තුන්වෙනි ආවර්තයේ හින්දා මොනවද අපේ මූලද්‍රව්‍ය? සෝඩියම් තියෙන්නේ මෙතන, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ආගන්, සමවන්න ක්ලෝරින් ඊට පස්සේනේ ආගන් එන්නේ.
ක්ලෝරීන් අන්තිම මූලද්‍රව්‍ය ආගන්. ඉතින් දැන් ඕගොල්ලෝ අක්වක් කියලා ලිව්වා නම් අපිට ලකුණු දෙන්න බැරි. අපි දන්නේ ඕගොල්ලෝ අදහස් කරේ පහලින් තියෙන මොන මූලද්‍රව්‍යද ඉහළින් තියෙන මොන මූලද්‍රව්‍යද කියන එක. ඉතින් මේකේ සම්පූර්ණ ලකුණු හිමි වුණේ මේ ප්‍රස්ථාරය ඇඳපු දරුවන්ට. ඉතින් සමහර ළමයි හිටියා මෙතන ලියන්න තියෙන අපිට වචන දෙකයිනේ. මේ පැත්තෙන් ඉඳ තියෙන හින්දා ඒගොල්ලෝ ප්‍රස්ථාරය ඇඳලා තිබුණා. ඒගොල්ලන්ටත් සම්පූර්ණ ලකුණු හිමි වුණා. එහෙම නැත්නම් මේගොල්ලෝ මේකේ අපිට උත්තරේ ලියන්න පුළුවන් තව විදියක් තියෙනවා. අඩු වැඩි ලකුණු භාවිතා කරලා ලේසියෙන්ම උත්තරේ ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට බැලුවම පෙනෙයි අඩුම ආයනීකරණ ශක්තිය තියෙන්නේ සෝඩියම්ට. එහෙනම් ඔන්න අපි සෝඩියම් මුලින් ලිව්වා. සෝඩියම්ට වඩා වැඩි ඊගාවට එනවා ඇලුමිනියම්. එයා ලිව්වා. ඊට පස්සේ එනවා මැග්නීසියම්. මැග්නීසියම් ලියාගත්තා. ඊගාවට එනවා මැග්නීසියම්ට වඩා වැඩි සිලිකන්. ඊගාවට එනවා සල්ෆර්. ඊට පස්සේ එනවා ෆොස්ෆරස්. ඊට පස්සේ එනවා ක්ලෝරීන්. ක්ලෝරීන් අවසානයේදී වැඩිම ආයනීකරණ ශක්තිය එන්නේ ආවර්තයකදී නිෂ්ක්‍රීය වායුව වෙච්ච ආගන්ට. ඉතින් සම්පූර්ණ ලකුණු හිමි වුණේ දුවේ පුතේ එක මේ ප්‍රස්ථාරය ඇඳපු දරුවන්ට. එහෙම නැත්නම් මෙන්න මේ වැඩි ලකුණ පාවිච්චි කරලා පිළිතුර මේ විදියට දැක්වූ දරුවන්ට. එහෙම නැතුව වැඩි වේ කියපු අයට අපි ලකුණු කීයක්වත් දුන්නේ නැහැ. මොකද අපි මේක වැඩි වේ කියලා කියන්න බෑ. අක්වක් විචලනයේට දුන්නේ ලකුණු 1යි. අක්වක් විචලනයේදී නිවැරදි රටාව අපිට හොයාගන්න බෑ. ඉතින් මේ වගේ ප්‍රශ්නකදී ඔයගොල්ලෝ කල්පනා කරලා උත්තරේ ලියන්න ඕන. හැකිතාක් නිවැරදි පිළිතුර ලබා දෙන්න ඕනේ. ඊගාවට කියනවා ලෝහය කියලා M සංකේතය භාවිතා කරමින් නයිට්‍රේට වල තාප වියෝජනය සඳහා පොදු ප්‍රතික්‍රියාවක් දෙන්නලු. දැන් මේකෙදි කියලා නෑ තුලිත සමීකරණයක් ලියන්නද එහෙම නැත්නම් නිකම්ම සමීකරණයක් ලියන්නද කියලා. තුලිත සමීකරණය ලියන එක වඩාත් සුදුසුයි. දැන් අපේ නයිට්‍රේට ගැන අහන්නේ. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕන දෙවනි කාණ්ඩයේ නයිට්‍රේට වල සූත්‍රය මෙන්න මේ විදියට වෙනවයි කියලා. නයිට්‍රේට්ගේ සංජතාව 1යි. දෙවෙනි කාණ්ඩයේ ලෝහවල ශාර පාංශු ලෝහවල සංජතාව 2යි. නයිට්‍රේට්ගේ සූත්‍රය එන්නේ මේක. වියෝජනය වුණාම ලැබෙන ඵල අපි දැනගෙන ඉන්න ඕනේ දුවේ පුතේ. මොනවද එන්නේ? අනුරූප ලෝහ ඔක්සයිඩය, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, හා ඔක්සිජන්. දැන් මේක තුලිත කරද්දී මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක්. ඕගොල්ලන්ට අර්ධ සමීකරණ වලින් එන්න පුළුවන්. ඔක්සිකරණ අංකෙන් ඇවිල්ලා තුලිත කරන්න පුළුවන්. ලේසිම විදිය මේ වගේ සරල එකක්. වියෝජන සමීකරණයක් සෝදිසි ක්‍රමයෙන් තුලිත කරන එක. දැන් මේ පැත්තේ ඔක්සිජන් මුළු ගාන හැම වෙලේම ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. හින්දා මම මෙතනින් 2ක් දානවා. එහෙනම් M2ක් වෙන්න මෙතෙන්ට 2ක් එනවා. එහෙනම් නයිට්‍රජන් ගාන 4ක් කරා නම් දැන් මේක තුලිතයි. හරි. ඉතින් තුලිත සමීකරණයක් ඇහුවේ නැතත් අපෙන් අහන්නේ පොදු ප්‍රතික්‍රියාවක්. තුලිත සමීකරණයක් ලියන එක වඩා වැදගත් වෙනවා. සමහර අවුරුදු වලදී ඒගොල්ලෝ තුලිත සමීකරණය බලාපොරොත්තු වෙලා තියෙනවා. සමහර අවුරුදු වලදී තුලිත නැතත් ලකුණු දීලා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී ඉතින් අපි වැඩියෙන් හොඳයි තුලිත සමීකරණ ලියන එක. ඊගාවට කියනවා නයිට්‍රේට වල තාපස්ථායිතාවය වැඩි වෙන අනුපිළිවෙල ලියන්න කියලා. එතකොට ඔයගලන්ට ආවර්තිතාව වගුවක් දෙනවා දුවේ පුතේ. මූලද්‍රව්‍ය මතක තියාගන්න ඕනේ. අපි දන්නවා දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය පහසුවෙන් ආවර්තිතාව වගුව දෙනවා නම් අඳුර ගන්න. ඒ ටික සලකලා අපි ඉස්සෙල්ලා ලියන්න ඕන ඒගොල්ලෝ කොහොමද තාපස්ථායිතාව වැඩි වෙන්නේ කියලා. පළවෙනි මූලද්‍රව්‍ය බෙරිලියම්. එයාගේ නයිට්‍රේට් එක මේ ආකාරයෙන් එන්නේ. එයාගේ තමයි අඩුම තාපස්ථායිතාවයක් තියෙන්නේ. කාණ්ඩයේ දිගේ පහළට යනකොට තාපස්ථායිතාවය වැඩි වෙනවා. දෙවෙනි මූලද්‍රව්‍ය මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, අන්තිම මූලද්‍රව්‍ය බේරියම්. අපි රේඩියම් සලකන්නේ නැහැ. මොකද රේඩියම් විකිරණශීලී මූලද්‍රව්‍යයක් හින්දා එයාගේ සංයෝග ගැන අධ්‍යයනය කරලා ලබාගෙන තියෙන දත්ත ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් මේ වගේ පිළිතුරක් ලියද්දිත් අපි දැකලා තියෙනවා දුවල පුතාලා සමහර වෙලාවට රිස්ක් එකක් අරගෙන මේ ඕඩර් එක වෙනස් කරනවා. ඒ කියන්නේ ඔයගලන්ට එකපාරට මූලද්‍රව්‍ය ටික මොනවද කියලා ඔළුවේ තියෙනවා. හැබැයි ඕඩර් එක මතක නැහැ. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් ස්ට්‍රොන්චියම් මෙතෙන්ට දාලා කැල්සියම් මෙතෙන්ට දාලා ලියනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ තියරි දන්නවා. හැබැයි අර විභාග වෙලාවේදී පොඩ්ඩක් එක්සයිට් වෙලා බය වෙලා ඉන්න හින්දා වෙන්න පුළුවන් ඕඩර් එක මාරු වෙලා. ඉතින් ඔය වැරද්ද ඔයගොල්ලන්ගේ අතින් වෙන්නේ නෑ දුවේ පුතේ. ආවර්තිතාව වගුව බලලා උත්තරේ ලියන්න.
ආවර්තිතා වගුව දෙනවනේ. බලලා උත්තරේ ලිව්වොත් කවදාවත් මේ ඕඩර් එක වරදින්නේ නැහැ. ඔයගොල්ලන්ට සලකන්න තියෙන්නේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික අනුපිළිවෙලින් පහළ සිට ඉහළට ලියන්න විතරයි. දැන් ඊගාවට අපෙන් අහනවා මෙන්න මේක. ආයනවල ද්‍රවීකරණය අනුසාරයෙන් පිළිතුර පැහැදිලි කරන්නලු. මේ જાතිය ප්‍රශ්නත් විභාග ප්‍රශ්න පත්‍රයේ නිතරම යොමු වෙන ප්‍රශ්නයක්. අපිට උත්තරේ ලියන්න තියෙන්නේ හැමදාම එකම රටාවකට. මොනවද ලියන්න තියෙන්නේ? අපි දන්නවා තාප ස්ථායීතාවයේ රඳාපවතින සාධක සංයෝගයේ ආයනික ස්වභාවය මත. සංයෝගයක ආයනික ස්වභාවය රඳාපවතිනවා කැටායනයේ ඇනායනයේ ස්වභාවය මත. ඉතින් මෙතනදී අපිට පේනවා මේ සංයෝග ඔක්කොගෙම තියෙන්නේ එකම ඇනායනය. එහෙනම් අපිට ලියන්න ඕනේ එක වැදගත් කාරණයක් ලකුණු හිමි වෙන ඇනායනය පොදුයි කියන එක. මොකක්ද ඇනායනය? නයිට්‍රේට්. එහෙනම් වෙනසක් එන්නේ කැටායනයේ ස්වභාවය අනුව. කැටායනය වෙනස් වෙලා තියෙනවා. කැටායනයේ සංයෝගයේ ආයනික ස්වභාවයට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි ආරෝපණය, අනිත් එක තමයි අරය. දැන් මේකෙදි දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හින්දා හැමෝගෙම ආරෝපණය සමානයි. එහෙනම් ආරෝපණය සමානයි. ධන දෙක කියන එක කියවෙන්නත් ඕනේ. ආරෝපණය සමානයි. එක සමානයි කියලා ලියත හැකි. එහෙම නැත්නම් ධන දෙක කියලා ලියත හැකි. ඊගාවට අපිට ලියන්න තියෙන්නේ එහෙනම් වෙනස එන්නේ මොකෙන්ද? වෙනස එන්නේ දුවේ පුතේ කැටායනයේ අරයෙන්. එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය කාණ්ඩයේ දිගේ පහළට යනකොට අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනකොට කැටායනයේ ද්‍රවීකාරක බව අඩු වෙනවා. හරි? කැටායනයේ ද්‍රවීකාරක බව අඩු වෙනවා. එහෙනම් සහසංයුජ්‍ය ලක්ෂණ අඩු වෙනවා. ආයනික ලක්ෂණ වැඩි වෙනවා. ආයනික ලක්ෂණ වැඩි වුණා කියන්නේ එයා තාපයට දක්වන ප්‍රතිචාරය වැඩි වෙනවා. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වවලදී පවා එයාට වියෝජනය නොවි ඉඳින්න පුළුවන්. එහෙනම් අපිට මේක අරුණම ලියන්න තියෙන්නේ පිළිතුර සම්පූර්ණ කිරීමට ඇනායනය පොදුයි, කැටායනයේ ආරෝපණය සමානයි. එහෙම නැත්නම් කැටායනයේ ආරෝපණය ධන දෙකයි. කාණ්ඩයේ දිගේ පහළට යන විට අරය වැඩි වේ. එවිට කැටායනයේ ද්‍රවීකාරක බව අඩු වේ. සහසංයෝජ ලක්ෂණ අඩු වේ. එහෙම නැත්නම් ආයනික ලක්ෂණ වැඩි වේ. එම නිසා තාප ස්ථායීතාව වැඩි වේ. ඔන්න ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. ඉතින් මේ දීලා තියෙන ඉඩ පිළිතුරු සැපීම සඳහා හොඳටම ප්‍රමාණවත්. ඊගාවට අපිට කියනවා මේකේ දෙවෙනි කොටස ව්‍යුහගත රචනායකේ මැංගනීස් සම්බන්ධයෙන් අහන්නේ. සමහර වෙලාවට මේ වගේ කෙලින්ම මූලද්‍රව්‍ය දීලා තියෙනවා. එහෙම ප්‍රශ්න අඩුයි ප්‍රශ්න පත්‍රයේදී. හැබැයි ඕගොල්ලොන්ට සමහර වෙලාවට ඒ වගේ අවස්ථාත් වෙනවා. කෙලින්ම දීලා තියෙනවා මේ ප්‍රශ්නේ පදනම් වෙලා තියෙන මැංගනීස් ගැන කියලා. ඉතින් එහෙනම් මැංගනීස් සලකලා තමයි උත්තර ලියන්න තියෙන්නේ. ආය මූලද්‍රව්‍ය අඳුර ගන්න කරදර වෙන්න එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මැංගනීස්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා. මේකෙදිත් සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා නෑ. ඒ උනාට වඩා වැදගත් වෙන්නේ ඕගොල්ලෝ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන එක. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? 2s2 2p6 3s2 3p6 4s2 3d5 මේ විදිහට ඕගලන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. කැමති නම් මෙන්න මේ දෙක මාරු කරලා ලියන්න පුළුවන්. මෙතනදී 3d5 මුලින් ලියලා 4s2 පසුවට ලියන්නත් පුළුවන්. ඇත්තටම සැලකුවොත් පළවෙනි රූලේ තියෙන ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය දෙවෙනි එක තමයි නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ. කොහොම වුණත් විභාගෙදී අපි මේ දෙකටම ලකුණු දෙනවා. අවශ්‍ය නම් අපිට නිෂ්ක්‍රීය වායුව භාවිතා කරලත් මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. කොහොමද අපි නිෂ්ක්‍රීය වායුව භාවිතා කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා නම් ලියන්නේ? අපි ඇතුළත තියෙන ඉලෙක්ට්‍රෝන නිෂ්ක්‍රීය වායුවට අනුරූප කරගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන ටික සැලකුවොත් මෙතන ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 18 වෙන්නේ ආගන්ගේ. නිෂ්ක්‍රීය වායුව අපි කොටු අරහණක් ඇතුලේ ලියනවා. ඊටු ටික අපි වෙනම දක්වනවා. සංජතා ඉලෙක්ට්‍රෝන අපි මේවට කියනවා සංජතා ඉලෙක්ට්‍රෝන කියලා. ඒවා වෙනම දක්වනවා. ඇතුළත ඉලෙක්ට්‍රෝන වෙනම නිෂ්ක්‍රීය වායුව විදිහට දක්වනවා. ඉතින් උත්තරේ මේ ආකාරයෙන් ලිව්වත් මේ ආකාරයෙන් ලිව්වත් මේ ආකාරයෙන් ලිව්වත් ඔයගලන්ට සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. ඊට පස්සේ අහනවා සුලභ ඔක්සිකරණ අවස්ථා. මේක ලෝහයක් D ගොනුවේ ලෝහයක්. D ගොනුවේ ලෝහවල විශේෂ ලක්ෂණය තමයි දුවේ පුතේ විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා දැක්වීම. ඒගොල්ලන්ට ඔක්සිකරණ අවස්ථා කීපයක් පෙන්වන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් දැන් අපෙන් අහන්නේ මැංගනීස් ගැනනේ. එයා ධන 2 ඊට පස්සේ ධන 3 ධන 4 ධන 5 කියන ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන් එයාට.
මේ කියන ඔක්සිකරණ අවස්ථා වලින් විවිධ ඔක්සිකරණ අවස්ථා තියෙනවා. මේක D කණුවේ මූලද්‍රව්‍ය වලටම සුවිශේෂී ලක්ෂණයක්. ඊගාවට අහනවා මේ ඔක්සයිඩ් වලදී සාධන ඔක්සයිඩේ සූත්‍රය. සුලභ ඔක්සිකරණ තත්ත්ව වලින් අපි කලින් කියපු උත්තරයට සම්බන්ධ කරලා හදන ඔක්සයිඩ් වල සූත්‍ර ඒක ආම්ලිකද බාෂ්මිකද උභයගුණිකද කියන එක දක්වන්න කියලා. ඉතින් එතකොට අපි මුලින් ගත්තේ ධන දෙකනේ. ධන දෙකේ ඔක්සයිඩ් එක MnO. ධන තුන ගත්තා Mn2O3. ධන හතර ගත්තා MnO2. ධන පහ ගත්තා Mn2O5. දැන් මේක කොහොමද මතක තියාගන්නේ? ආම්ලිකද බාෂ්මිකද උභයගුණිකද කියන එක. ඔක්සයිඩ් සූත්‍රය නම් අපිට පහසුවෙන් ලියා ගන්න පුළුවන් නේ. ඕගලන්ට මේ ඔක්සයිඩ් වල ස්වභාවය මතක තියාගන්න තියෙන්නේ නව විෂය නිර්දේශය යටතේ මූලද්‍රව්‍ය දෙකක පමණයි. ඒ මැංගනීස් අනිත් මූලද්‍රව්‍ය ක්‍රෝමියම්. ඔය කියන මූලද්‍රව්‍ය දෙකේ විතරයි දුවේ පුතේ ඔක්සයිඩ් වල ස්වභාවය වෙන වෙනම මතක තියාගන්න තියෙන්නේ. ඉතින් මේකදී ඕගලන්ට කරන්න තියෙන්නේ උභයගුණී ඔක්සයිඩේ මොකද්ද කියන එක කටපාඩමින් මතක තියාගන්න වෙනවා. මං කිව්වා සමහර කරුණු තියෙනවා අපිට කරන්න දෙයක් නැහැ. කටපාඩම් කරගන්නම වෙන. උභයගුණී ඔක්සයිඩේ මොකද්ද කියලා කටපාඩමින් මතක තියාගන්න. ඊට පහළ ඔක්සිකරණ අවස්ථා තියෙන ඕනෑම ඔක්සයිඩ් එකක් බාෂ්මිකයි. ඊට ඉහළ ඔක්සිකරණ අවස්ථා දක්වන ඕනෑම ඔක්සයිඩ් එකක් ආම්ලිකයි. ඔන්න ඔය කියන විදිහට අපි එක එක වෙන වෙනම කටපාඩම් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට උභයගුණී එක මතක තිබුණා නම් ඇති. එතන මැංගනීස් ගත්තොත් එයාගේ උභයගුණී ඔක්සයිඩ් එක වෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. එහෙනම් මේක උභයගුණී කියන එකයි අපිට කටපාඩම් කරගන්න වෙන්නේ. එතකොට එයාගේ තියෙන ධන හතර ඔක්සිකරණ අවස්ථාව ඊට පහළ ඔක්සිකරණ අවස්ථා ඕනෑම එකක් බාෂ්මිකයි. එතකොට මේ දෙන්නම බාෂ්මිකයි. ඊට ඉහළ ඔක්සිකරණ අවස්ථා පෙන්වන ඕනෑම ඔක්සයිඩ් එකක් ආම්ලිකයි. නම් මේගොල්ලෝ එන්නේ ආම්ලික. ඉතින් මැංගනීස්ට ධන 6 ඒ කියන ඔක්සිකරණ අවස්ථාව වලට යන්නත් පුළුවන්. ධන 7 ඔක්සිකරණ අවස්ථාවට යන්නත් පුළුවන්. ඒවා ලිව්වේ නැහැ. ඒගොල්ලොත් එන්නේ ආම්ලිකයි. හරි. ඉතින් මෙතන මතක තියාගන්න තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකයි මැංගනීසුයි ක්‍රෝමියමුයි විතරයි විෂය නිර්දේශයේ තියෙන්නේ. ඒකෙන් උභයගුණී ඔක්සයිඩ් එක මොනවද කියලා මතක තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් මේ වගේ ප්‍රශ්නයකටත් උත්තරේ ලියන්න පුළුවන්. ඊගාවට අහනවා පොටෑසියම් පර්මැංගනේට්ගේ IUPAC නම. ඔන්න දැන් මම නම කිව්වා. පොටෑසියම් පර්මැංගනේට්. IUPAC නම විදියට මේකෙදි මතක තියාගන්න ඕනේ දුවේ පුතේ IUPAC නම ඇහුවොත් හැම වෙලේම උත්තරේ ලියන්න ඕන ඉංග්‍රීසියෙන්. ඔයගොල්ලෝ සිංහල භාෂාවෙන් විෂය නිර්දේශය හදාරුවත් දෙමළ භාෂාවෙන් විෂය නිර්දේශය හදාරුවත් ඉංග්‍රීසි භාෂාවෙන් විෂය නිර්දේශය හදාරුවත් IUPAC නම අහන ඕනෑම අවස්ථාවකදී නම ලියන්න ඕනේ ඉංග්‍රීසියෙන්. අපි ප්‍රශ්න පත්‍රයේදී සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ අක්ෂර වින්‍යාසය සලකන්නේ නැහැ. අක්ෂර වින්‍යාසය කොහොම වුණත් අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තියනවා නම් අපි ලකුණු දෙනවා. හැබැයි මෙන්න මේ නම අහන තැනකදී අපි අක්ෂර වින්‍යාසය සලකනවා. මොන මාධ්‍යයෙන් වුණත් නිවැරදි අක්ෂර තිබුණොත් විතරයි ලකුණු දෙන්නේ. අනිත් එක තමයි මේ වගේ ප්‍රශ්නයකදී සුළු වැරද්දක් වුණත් එක්ක සම්පූර්ණ ලකුණු නැති වෙනවා. එහෙම නැත්නම් හරියටම ලියලා තිබ්බනම් සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. කොටසක් වැරදි කියලා ලකුණු භාගයක් දෙන්න ප්‍රශ්න නෙවෙයි මේවා. උතර අපිට ලියන්න ඕන පොටෑසියම් පර්මැංගනේට් නේ නම. පොටෑසියම් කැටානේ නමයි මුලින් ලියන්නේ. මෙතන කැටානේ පොටෑසියම් එයාගේ ඔන්න නම අපි ලියාගත්තා. ඊගාට හිස් තැනක් තියන්න ඕන. අනිවාර්යෙන් හිස් තැනක් තියන්න ඕන ඇනායනේ නම ලියන්න කලින්. ඇනායනේ නම පර්මැංගනේට්. එහෙනම් ඔන්න හිස් තැනක් තිබුණා. අපි පර්මැංගනේට් කියලා ලිව්වා. දැන් මෙතනදී දුවල පුතාලා අතින් ගොඩක් වෙන වැරද්දක් තමයි මේ අවුරුද්දේ අපි දැකපු වැරද්දක් තමයි පොටෑසියම් කියලා ලියද්දි ගොඩක් ළමයි ලියලා තිබුණා. ඉංග්‍රීසි මාධ්‍ය දරුවනුත් ඒ වැරද්ද කරලා තිබුණා. ඩබල් T සිංගල් S ලියලා තිබුණා. පොටෑසියම් අපි අකුරු ගත්තොත් T අකුරු 1යි S අකුරු 2යි එන්නේ. අන්න ඒ වගේ සරල දේවලුත් ඔයගලන්ට මතක තියාගන්න වෙනවා. ඉතින් මේකේ නම වෙන වෙන විදි වලින් ලියන්නත් පුළුවන්. අපි මේ නමට ලකුණු දුන්නා. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන නම IUPAC නම කියලා මේක තමයි. එහෙම නැත්නම් අපිට ඕනේ නම් මේක කියන්න පුළුවන් potassium tetraoxide manganate. එහෙම නැත්නම් potassium manganate 7 ඔය කියන නමුත් භාවිතා කරන්න පුළුවන්. ඒවටත් ලකුණු දුන්නා. ඊට පස්සේ අහනවා 3D මූලද්‍රව්‍ය අතරින් මැංගනීස්ට අඩුම ද්‍රවාංකය හා තාපාංකය තියෙන්නේ ඇයි කියලා.
දැන් මේකෙදි ඔයගොල්ලෝ මතක් කරන්න ඕන මැංගනීස් කියන්නේ මොන වගේ මූලද්‍රව්‍යයක්ද? ලෝහයක්. ලෝහයක ස්වභාවය තමයි එයාගේ ලක්ෂණ භෞතික ලක්ෂණ රඳා පවතින්නේ ලෝහක දැලිසේ ප්‍රබලතාව මත. ලෝහක දැලිසේ ප්‍රබලතාවයේ රඳා පවතින සාධක දෙකක් තියෙනවා. මොනවද? දැලිස සාදද්දී ජලාශයට පිට කරන ඉලෙක්ට්‍රෝන ගානයි කැටායනයේ අරයයි. දැලිස සාදද්දී ලෝහක දැලිසට පිට කරන ඉලෙක්ට්‍රෝන ගානයි කැටායනයේ අරයයි කියන සාධක දෙක මත. කොහොමද අපි මේ සාධක දෙක ලෝහක දැලිසේ ප්‍රබලතාවයට සම්බන්ධ කරගන්නේ? දැලිසට පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි නම් ලෝහක දැලිසට ලෝහක ජලාශයට පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි නම් දැලිස ප්‍රබලයි. ඊගාවට කැටායනයේ අරය කුඩා නම් දැලිස ප්‍රබලයි. ඔය කියන කරුණු දෙකයි මතක තියාගන්න ඕන. එතකොට මේ 3D මූලද්‍රව්‍යවල විශේෂත්වය තමයි ඒගොල්ලන්ගේ අරේ ලොකු විචලනයක් නැහැ. අපි ස්කැන්ඩියම් ඉඳන් සිංක් දක්වා තියෙන මූලද්‍රව්‍ය සැලකුවොත් ආවර්තිතාව වගේ කැටායනයේ ලොකු වෙනසක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දැලිසට දෙන ඉලෙක්ට්‍රෝන ගාන රඳා පවතිනවා D හා S කියන ඉලෙක්ට්‍රෝන මත. ඒගොල්ලන්ට 4D දැන් මේ 3D ආවර්තයේ මූලද්‍රව්‍ය ගැන අපි කතා කරන්නේ 4s ඉලෙක්ට්‍රෝන වගේම 3D ඉලෙක්ට්‍රෝනත් ජලාශයට පිට කරන්න පුළුවන්. ඒතර අපේ මේ උත්තරේ ලියද්දි එක වැදගත් කරුණක් තමයි 3D හා 4s ඉලෙක්ට්‍රෝන ලෝහක දැලිසට දායක කළ හැක. 3D හා 4s ඉලෙක්ට්‍රෝන ලෝහක දැලිසට දායක කළ හැක. ඊගාවට අපි ලියන්න ඕන මැංගනීස්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 3D 5 3D 5 4s 2නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා තියෙන්න ඕන. හේතුව තමයි මේකේ D කියන උපශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් දාන්න පුළුවන්. අපි 5ක් දාලා තියෙනවා කියන්නේ මේකට අපි කියනවා අර්ධ පිරුණු ස්ථායි අවස්ථාවක් කියලා. අර්ධ පිරුණු ස්ථායි අවස්ථාවක්. 4s කියන උපශක්ති මට්ටම ගත්තොත් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් දාත හැකි. ඒ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකම දාලා තියෙනවා. එහෙනම් මේ 4s කියන උපශක්ති මට්ටමත් ස්ථායි අවස්ථාවක තියෙන්නේ. ඒක පැහැදිලි කරන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ කොටස ලියලා තියෙන්න ඕනේ. ඊගාවට අපි කියන්න ඕන D උපශක්ති මට්ටම අර්ධ වශයෙන් පිරී ඇත. S උපශක්ති මට්ටම පූර්ණයෙන් පිරී ඇත. එම නිසා මේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකි. මේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකි කියන එකට ලකුණු තියෙනවා. මේ අනුව ලෝහක දැලිසට පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන අඩුයි. ලෝහක දැලිසට ලබා දෙන ඉලෙක්ට්‍රෝන ගාන අඩුයි කියන එකටත් ලකුණු තියෙනවා. ඒකින්ද ලෝහක දැලිස දුර්වලයි. ලෝහක දැලිස දුර්වලයි. ඒකින්ද තමයි තාපාංක ද්‍රවාංකය අඩු වෙලා තියෙන්නේ. තාපාංක ද්‍රවාංකය අඩු වෙනවයි කියන එකට අපි ලකුණු දෙන්නේ නැහැ. ඒ මොකද ඒක ප්‍රශ්නේ දීලාම තියෙනවා. තාපාංකේ ද්‍රවාංකේ අඩුයි කියලා. ඔයගලන්ට කියන්න තියෙන්නේ මේක ලෝහයක් දැලිස සාදද්දී D හා S ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න පුළුවන්. 3D උපශක්ති මට්ටම අර්ධ වශයෙන් පිරලා තියෙනවා. 4s උපශක්ති මට්ටම පූර්ණයෙන් පිරලා තියෙනවා. ඒකින්ද ස්ථායීතාවය වැඩි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ දැලිසට ලබා දෙන ඉලෙක්ට්‍රෝන ගාන අඩුයි. ලෝහක දැලිස දුර්වලයි. ඒකින්ද තමයි තාපාංකය හා ද්‍රවාංකය අඩු වෙලා තියෙන්නේ. ඊගාවට අපෙන් අහනවා ජලීය Mn2+ ද්‍රාවණයකට තනුක ඇමෝනියා දැම්මම දාලා වාතයට නිරාවරණය කරාම බලාපොරොත්තු වෙන නිරීක්ෂණ. දැන් මෙතන ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා දුවේ පුතේ හොඳට තේරුම් ගන්න ඕන. ඉස්සෙල්ලා ඒගොල්ලෝ කරලා තියෙනවා තනුක ඇමෝනියා ද්‍රාවණයක් දාලා. ඊට පස්සේ වාතයට නිරාවරණය කරලා. මෙන්න මේ අවස්ථා දෙකට අදාළ නිරීක්ෂණයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මැංගනීස් දෙක දාන ජලීය ද්‍රාවණයක් තනුක ඇමෝනියා එකතු කරාම මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය සාදනවා. මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය අපි කියනවා බේජ් පාට, එහෙම නැත්නම් අව පාට, එහෙම නැත්නම් සුදු පාට කියලා තියෙනවා. සමහර පොත්වල රෝස පාට කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ අව පාටයි කියලා. සුදු නොවන පාටක්, සුදු පැහැයට හුරු අව පාට අවක්ෂේපයක් සෑදෙනවා. ඒතර අපේ නිරීක්ෂණ දෙකක් ලියවෙන්න දුවේ පුතේ. පළවෙනි එක අර ඇමෝනියා දැම්මම වෙන දේ අව පාට අවක්ෂේපයක් සෑදේ. මෙතනදී අවක්ෂේපයේ සූත්‍රය ලිව්වයි කියලා ලකුණු ලැබෙන්නේ නැහැ දුවේ පුතේ වර්ණය නැත්තම්. මොකද අපිට නිරීක්ෂණයක් අහන්නේ. නිරීක්ෂණයක් කියන්නේ අපිට පේන දේ. එතකොට MnOH2 සෑදේ කියලා කිව්වට වැඩක් නැහැ. හරි? අවපාට අවක්ෂේපයක් සෑදේ. ඊට පස්සේ අහනවා වාතයට නිරාවරණය කරාම මේක වාතයට නිරාවරණය කරාම දුවේ පුතේ මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මැංගනීස් ඩයොක්සයිඩ් කියන්නේ තද දුඹුරු පාට. එහෙම නැත්නම් අපි කියනවා කළු දුඹුරු පාට කියලා අවක්ෂේපයක් හැදෙනවා. එතකොට අපිට ඊගාවට ලියන්න තියෙන්නේ එය
තද දුඹුරු පාටට හැරේ. පළමුව මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙනවා. ඒක අව පාටයි. ඊට පස්සේ වාතයට නිරාවරණය කරාම මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වෙන හින්දා තද දුඹුරු පාටයි. ඉතින් මේ නිරීක්ෂණ දෙක විතරයි ලියන්න ඕන. සූත්‍ර ලිවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊගාවට අහනවා පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකට සාන්ද්‍ර KOH දැම්මම කොළ පාට වුණාලු. සාන්ද්‍ර KOH එකතු කරාම කොළ පාට වුණාලු. මේකෙත් අපෙන් අහන්නේ නිරීක්ෂණ පැහැදිලි කිරීම සඳහා තුලිත සමීකරණ ලියන්න කියලා කියන්නේ. නිරීක්ෂණේ නෙවෙයි නිරීක්ෂණෙ දීලා තියෙන සමීකරණය. පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකට සාන්ද්‍ර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම කොළ පාට වෙන්නේ දුවේ පුතේ පොටෑසියම් මැංගනේට් සෑදෙන බැවින්. පොටෑසියම් මැංගනේට් සෑදෙනවා. එහෙනම් මේකත් රිඩොක්ස් ප්‍රතික්‍රියාවක්. ආරම්භයේදී අපිට පොටෑසියම් පර්මැංගනේට් තියෙනවා. අපි ඒකට KOH දානවා. කොළ පාට වෙන්නේ. කොළ පාට වීමට හේතුව තමයි පොටෑසියම් මැංගනේට් සෑදීම. පොටෑසියම් මැංගනේට්ගේ සූත්‍ර K2MnO4. ඒ සමගින් ඔක්සිජන් වායුව පිට වෙනවා. හරි. ඉතින් මේක තුලිත කරලා ඕගලන්ට භාෂ්මික මාධ්‍ය දාලා තුලිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්සිකරණ අංක වලින් ඇවිල්ලා තුලිත කරන්න පුළුවන්. සෝදිසි ක්‍රමෙන් තුලිත කරන්න නම් මේක ටිකක් අමාරුයි. මේ තුලිත සමීකරණය සඳහායි ලකුණු දෙන්නේ. මම පළ ලිව්වා. කොළ පාට අවක්ෂේපයේ තමයි මැංගනීස් පොටෑසියම් මැංගනේට් ඒ සමගින් ඔක්සිජන් වායුව පිට වෙනවා. ඊට පස්සේ අපි කියනවා කොළ පාට ද්‍රාවණයෙන් පටන් අරන් තියෙන්නේ. කවුද කොළ පාට ද්‍රාවණය? දැන් තියෙන්නේ ඔන්න අපි ගාව පොටෑසියම් මැංගනේට්. ඒක තමයි කොළ පාට ද්‍රාවණය. ඒකට ජලය හරි අම්ලයක් හරි දාලා තනුක කරාම නැවත දම් පාට ද්‍රාවණයකුයි දුඹුරු පැහැති අවක්ෂේපයකුයි ලැබුණලු. දම් පාට ද්‍රාවණය දුඹුරු පාට අවක්ෂේපය. ඉතින් අපි දන්නවා පොටෑසියම්ගේ දම් පාට සංයෝගය පොටෑසියම් පර්මැංගනේට්. එහෙනම් ඔන්න ආපහු පොටෑසියම් පර්මැංගනේට් හැදිලා තියෙනවා. දුඹුරු පාට අවක්ෂේපය මැංගනීස් ඩයොක්සයිඩ්. එහෙනම් ඔන්න මැංගනීස් ඩයොක්සයිඩ් උත් හැදිලා තියෙනවා. මොනවා කරාමද? මෙන්න මේ කොළ පාට ද්‍රාවණයට තනුක අම්ලයක් එකතු කරාම තනුක අම්ලයක් එකතු කරපු හින්දා අපි H+ කියලා ලියනවා. ඉතින් මේකත් පහසුවෙන් ඔයගලන්ට අර්ධ සමීකරණ වලින් ඇවිත් හරි එහෙම නැත්නම් ඔක්සිකරණ අංක වලින් ඇවිත් හරි තුලිත කරගන්න පුළුවන්. කොළ පාට ද්‍රාවණය ජලය දාලා හරි තනුක අම්ලයක් දාලා හරි ආම්ලික කරාම තනුක කරාම දම් පාට ද්‍රාවණයකුයි දුඹුරු පාට අවක්ෂේපයකුයි සෑදෙනවා. ඊගාවට කියනවා එක් සංයෝගයේ භාවිතයක් පොටෑසියම් පර්මැංගනේට් ගැන ඔක්සිකාරකයක් විදියට යොදා ගන්න එක ලියන්න බෑ. ප්‍රශ්නේ කියලා තියෙනවා. ඒක හැර වෙනත් ප්‍රයෝජනයක් අහන්නේ. ඉතින් මොනවාටද අපි පොටෑසියම් පර්මැංගනේට් විද්‍යාගාරයේදී භාවිතා කරන්නේ? එකක් තමයි විද්‍යාගාරයේදී ඔක්සිජන් වායුව නිපදවා ගැනීමට. ඒක ලියන්න පුළුවන් ප්‍රයෝජනයකට. මේක එක ප්‍රයෝජනයක්. තවත් ප්‍රයෝජනයක් මොනවාද? අපි පොටෑසියම් පර්මැංගනේට් භාවිතා කරනවා ස්වයං දර්ශකයක් විදියට. ෆෙරස් ද්‍රාවණ, ඔක්සලේට් ද්‍රාවණ අනුමාපනය කරද්දී අපි වෙනම දර්ශකයක් දාන්නේ නැහැ. ඒක පර්මැංගනේට් එක්ක නම් අනුමාපනය කරේ වර්ණ විපර්යාසය ලබා දෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් විසින්මයි. ඉතින් ස්වයං දර්ශකයක් විදිහටත් භාවිතා කරනවා. පොටෑසියම් පර්මැංගනේට් තනුක ද්‍රාවණ අපි විස බීජ නාශකයක් විදිහට භාවිතා කරනවා. ඔයගොල්ලෝ අහලා ඇති කොන්ඩිස් කියලා අපි කියනවා. කොන්ඩිස් කියලා කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක්. තනුක පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක්. ඉතින් ඒ කියන ප්‍රයෝජනයක් ලියන්න පුළුවන්. මැංගනීස් ලෝහය ලෝහයේ ප්‍රයෝජන ගත්තොත් අපි දන්නවා මේ ලෝහ ඔක්කොම මිශ්‍ර ලෝහ සෑදීමට භාවිතා කරනවා. එහෙනම් මිශ්‍ර ලෝහ සෑදීම කියලා ලියන්න පුළුවන්. ඕනෑම ලෝහයක ප්‍රයෝජන ඇහුවොත් දුවේ පුතේ ප්‍රශ්න පත්‍රයේදී සාමාන්‍යයෙන් අපිට දෙන ඒවා විභාගෙදී මිශ්‍ර ලෝහ සාධන ඒවා. ඉතින් මුකුත්ම මතක් වුනේ නැත්නම් ඔයගොල්ලෝ මිශ්‍ර ලෝහ සෑදීමවත් ලියන්න සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. ඊට පස්සේ මේක වාණය සෑදීමටත් භාවිතා කරනවා. මල නොබැදෙන වාණය සෑදීමටත් මැංගනීස් භාවිතා කරනවා. ආම්ලික හා භාෂ්මික මාධ්‍යවලදී පොටෑසියම් පර්මැංගනේට් ඔක්සිකාරකයක් ලෙස හැසිරීමට අර්ධ සමීකරණ. ඔන්න වැදගත් කරුණ තමයි ඔක්සිකාරකයක්. ඔක්සිකාරකයක් නම් එයා ඔක්සිහරණය වෙනවා. අනිත් එක තමයි අපෙන් අහන්නේ අර්ධ සමීකරණයක්.
අර්ධ ප්‍රතික්‍රියාවක්. අර්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? අර්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ එක්ක ඔක්සිකරණයක් එහෙම නැත්නම් ඔක්සිහරණයක්. දැන් මෙතනදී අපි ලියන්න ඕන එයා ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරන හින්දා ඔක්සිහරණයට අදාළ අර්ධ සමීකරණය. ඔක්සිහරණයට අදාළ අර්ධ සමීකරණය තමයි ලියන්න තියෙන්නේ. එතකොට මේකෙත් දුවේ පුතේ ඔයගොල්ලෝ මතකේ තියෙන්න ඕන පොටෑසියම් පර්මැංගනේට් ආම්ලික මාධ්‍යයේදී නම් යන්නේ Mn2+ භාෂ්මික මාධ්‍යයේදී නම් යන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. ඒ දෙක මතක නැති වුණොත් උත්තරේ ලියා ගන්න බැරි වෙනවන්න. ආම්ලික මාධ්‍ය හින්දා අපි පටන් ගන්න පර්මැංගනේට් ආයනයෙන්. හැදෙන ඵලය Mn2+. කොහොමද ආම්ලික මාධ්‍යයේදී අර්ධ සමීකරණයක් තුලිත කරන්නේ? මම දැන් ඒකත් කියන්නම්. කලින් අවස්ථාවවලදී මම සමීකරණ තුලිත කරන්නේ නැතුව පිළිතුර දක්වපු හින්දා ආම්ලික මාධ්‍යයේදී තුලිත කරද්දී ඔක්සිජන් අඩු පැත්තටයි අපි ජලය එකතු කරන්නේ. මේ පැත්තේ ඔක්සිජන් 4ක් තියෙනවා, මේ පැත්තේ ඔක්සිජන් නැහැ. එහෙනම් ඔක්සිජන් අඩු පැත්තට ජලය දානවා. එක ඔක්සිජන් එකකට එක ගානේ ජලය දැම්මා. එතනින් එන හයිඩ්‍රජන් මේ පැත්තේ දැන් හයිඩ්‍රජන් 8ක් වැඩි වුණා. තිබ්බේ නැති හයිඩ්‍රජන් ටිකක් ආවේ. ඒ හයිඩ්‍රජන් වෙනුවට අපි අනිත් පැත්තට ලියන්නේ H+ 8ක් ලියනවා. ඊට පස්සේ අපි ආරෝපණ තුලිත කරගන්න ඕනේ. මේ පැත්තේ මුළු ආරෝපණය ජලය උදාසීනයි. Mn වලට ධන දෙක තියෙනවා. සමස්ත ආරෝපණයේ දකුණු පැත්තේ ධන දෙකයි. එහෙනම් මේ පැත්තත් ධන දෙක තියාගන්න අපි ඉලෙක්ට්‍රෝන 5ක් එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන 5ක් ආවම මේ ඍණ ආරෝපණයත් එක්ක ඍණ 6යි මෙතනින් ධන 8යි ඔක්කොම ඍණ 2ක් වෙනවා. හරි? එහෙම තමයි අපි ආම්ලික මාධ්‍යයේදී තුලිත කරන්නේ. ඔක්සිජන් අඩු පැත්තට ජලය දානවා. එතනින් එන හයිඩ්‍රජන් අනිත් පැත්තට H+ විදියට ලියනවා. භාෂ්මික මාධ්‍යයේදී ඔන්න ආයෙ පටන් ගන්න පර්මැංගනේට් වලින් අපිට ලැබෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. ඉතින් මේක මතක තියෙන්න ඕන භාෂ්මික මාධ්‍යයේදී නම් එයා යන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් කියලා. භාෂ්මික මාධ්‍යයේදී තුලිත කරද්දී දුවේ පුතේ අපි ඔක්සිජන් වැඩි පැත්තටමයි ජලය දාන්නේ. මේ පැත්තේ ඔක්සිජන් 2ක් තියෙනවා, මේ පැත්තේ ඔක්සිජන් 4ක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ ඔක්සිජන් දෙකක් වැඩි පැත්තටම ජලය දෙකක් දානවා. එක ඔක්සිජන් එකකට එක ගානේ. ඔක්සිජන් දෙකක් වැඩිපුර තියෙනවා, එකකට එක ගානේ ජලය දෙකක් දානවා. එතනින් එන හයිඩ්‍රජන් අපි අනිත් පැත්තට හයිඩ්‍රොක්සයිඩ් විදිහට ලියනවා. ඔන්න දැන් හයිඩ්‍රජන් කීයක් ආවද? 4ක් ආවා. ඒ හයිඩ්‍රජන් ටික අපි හයිඩ්‍රොක්සයිඩ් 4ක් විදිහට අනිත් පැත්තේදී ලියනවා. දැන් අපිට තියෙන්නේ ආරෝපණය තුලිත කරගන්න. මේ පැත්තේ සමස්ත ආරෝපණයේ ඍණ 4යි, මේ පැත්තේ ඍණ 1ක් තියෙනවා. අර පැත්තට සමාන කරගන්න නම් ඉලෙක්ට්‍රෝන 3ක් එකතු කරන්න ඕන. හැම වෙලාවෙම දුවේ පුතේ මේ අර්ධ සමීකරණ ලියද්දී ඉලෙක්ට්‍රෝන එන්න ඕන අදාළ පැත්තට. ඒ කියන්නේ දැන් මෙතන මම ධන 5යි ඉලෙක්ට්‍රෝන කියලා තියෙනවා. ඍණ 5 ඉලෙක්ට්‍රෝන කියලා මේ පැත්තට ගෙනෙත් දැම්මත් ගණිතානුකූලව ඒකේ වැරද්දක් නැහැ. හැබැයි අපි රසායන විද්‍යාවේදී එහෙම ලියන්නේ හැම වෙලෙම ඉලෙක්ට්‍රෝන එකතු කිරීම කියලායි ලියන්නේ. එහෙනම් මේ පැත්තටම තමයි 5ක් එකතු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අර්ධ ප්‍රතික්‍රියාවක් අපි ලියාගන්නේ මාධ්‍ය සලකලා. අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ භාෂ්මික මාධ්‍යයේ සමීකරණ තුලිත කරන්න දුන්නාම දුවලා පුතාලාට ටිකක් ඒක පැටලිලි වරද්දන ප්‍රමාණයත් වැඩි. ඒක පහසුවෙන් මග අර ගන්න පුළුවන්. ඔක්සිජන් වැඩි පැත්තටයි අපි ජලය එකතු කරන්නේ. එතනින් එන හයිඩ්‍රජන් හයිඩ්‍රොක්සයිඩ් විදිහටයි අපි අනිත් පැත්තට එකතු කරන්නේ. පොටෑසියම් පර්මැංගනේට් ඔක්සිකාරකයක් විදිහට භාවිතා කිරීමේදී මතුවන ගැටලු. අපි විද්‍යාගාරයේදී පොටෑසියම් පර්මැංගනේට් නිතරම ඔක්සිකාරකයක් විදිහට භාවිතා කරනවා. මොනවද අපිට ඒකෙදි මතුවන ගැටලු? දැන් මේක ඔයගොල්ලෝ ප්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා නම් හොඳටම අත්දැකලා තියෙනවා එන ගැටලු. පළවෙනිම දේ තමයි මේකේ මාධ්‍ය ආම්ලික කරන්න හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් භාවිතා කරන්න බෑ. අම්ලයේ විදියට HCl භාවිතා කළ නොහැක. දැන් අර ඉස්සෙල්ලා ප්‍රශ්නයේදීත් ඇහුවා ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් පර්මැංගනේට් කියලා. එතනදී ආම්ලික කරද්දි මොනවද ගන්න ආම්ලයේ විදියට? HCl නම් ගන්න බෑ. හේතුව තමයි පොටෑසියම් පර්මැංගනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරලා ක්ලෝරීන් මුක්ත කරනවා. අපි සාමාන්‍ය පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් ආම්ලික කරද්දි භාවිතා කරන්නේ තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක්. එතකොට ඔන්න ඒක එක ගැටලුවක්. විද්‍යාගාරයේ සුලභම මිලෙන් අඩුම අම්ලය HCl ඒක භාවිතා කරන්න බෑ. තවත් ගැටලුවක් තමයි මේක ප්‍රාථමික සම්මත ද්‍රව්‍යයක් නොවීම.
ප්‍රාථමික සම්මත ද්‍රව්‍ය කියලා කියන්නේ ඔයගොල්ලෝ ද්‍රාවණය හදද්දිම නිශ්චිත සාන්ද්‍රණයක් එන පරිදි සෑදිය හැකි ද්‍රාවණ. දැන් මේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් අපි කවදාවත් ප්‍රාථමික සම්මත ද්‍රව්‍යයක් විදිහට සලකන්නේ ඝන සංයෝගයේ දිය කරාට නිශ්චිත සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයක් හදාගන්න බෑ. ප්‍රාථමික සම්මත ද්‍රව්‍ය ඒකත් ගැටලුවක්. එතකොට අපිට හැම වෙලේම පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් හැදුවොත් විද්‍යාගාරයේදී තවත් ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා එයාගේ සාන්ද්‍රණය හොයාගෙන ඉන්න වෙනවා භාවිතා කරන්න කලින්. ඊගාව ගැටලුව තමයි ද්‍රාවණය හදලා ගොඩක් වෙලා ගබඩා කරලා තියාගන්න බෑ. පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් අනුමාපනයකදී භාවිතා කරනවා නම් දුවේ පුතේ ඒ වෙලාවේ හදලා ගන්න ඕන. හරියට ෆෙරස් සල්ෆේට් ද්‍රාවණ වගේ එදා අද ඕනේ නම් අද උදේ හදලා ගන්න ඕනේ. එහෙම නැතුව කලින් හදලා තියාගත් එකක් භාවිතා කරන්න බෑ. කාලයක් ගත වෙනකොට මේක මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වීමේ සම්භාවිතාව වැඩි. ඒකත් ගැටලුවක්. හරි. මේ කියන ගැටලුව එනවා අපිට පොටෑසියම් පර්මැංගනේට් භාවිතා කරද්දී තවත් සුලභ ගැටලුවක් තමයි ඔයගොල්ලෝ ප්‍රායෝගිකව මේක භාවිතා කරලා තියෙනවා නම් ද්‍රාවණ හදලා තියෙනවා නම් දන්නවනම් තද දම් පාට ද්‍රාවණයක් ඝන සංයෝගයේ දිය වුණාද නැද්ද කියලා අපිට හොයාගන්න බෑ. පොටෑසියම් පර්මැංගනේට් කැට ටිකක් අරගෙන වතුරට දාලා බැලුවම ඒ කැට ටික දිය වුණාද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ. ඒතර අපි දිය වුණායි කියලා ද්‍රාවණය භාවිතයට ගන්නවා. ටිකක් වෙලා බලද්දී අර ද්‍රාවණයේ මුල ද්‍රාවණයේ යට කැට ඉතුරු වෙලා තියෙනවා. ඒකත් ගැටලුවක්. වර්ණය තද හින්දා ඝන සංයෝගයේ දිය වුණාද කියලා හොයාගන්න බෑ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න එනවා අපිට පොටෑසියම් පර්මැංගනේට් භාවිතා කරද්දී. අපෙන් අහන්න ගැටලු දෙකයි. ගැටලු දෙකක් ලිවීම ප්‍රමාණවත් පිළිතුර සඳහා. ඔයගොල්ලෝ වැඩිපුර පොටෑසියම් පර්මැංගනේට් ගැන දැනගෙන හිටියයි කියලා ගැටලු ගොඩාක් ලිව්වයි කියලා වැඩිපුර ලකුණු දෙන්න නැහැ. දැන් අපි එන්නේ රචනා ප්‍රශ්නයට. මේකේ රචනා ප්‍රශ්නයක් මේ 2012 ප්‍රශ්න පත්‍රයේම රචනා ප්‍රශ්නයේ කොටසක් අපිට සංයෝග දීලා තියෙනවා 1 2 3 4 5ක්. සංයෝගයේ තිබුණේ ඝන මිශ්‍රණයේ තිබුණේ 2යිලු 5ක් දීලා තියෙනවා. දැන් අපේ ප්‍රශ්නේ මේ පහෙන් කොයි දෙන්නද මිශ්‍රණයේ තිබුණේ කියන එක. පරීක්ෂණ කීපයක් කරලා ඒගොල්ලෝ නිරීක්ෂණක් දීලා තියෙනවා. ඉතින් මේක අනුසාරයෙන් තමයි අපි අවසාන නිගමනයකට එන්න හදන්නේ. බලමු අපිට මොනවද ගන්න පුළුවන් නිගමන කියලා මේ පරීක්ෂණත් එක්ක. මිශ්‍රණයේ ජලයට එකතු කරාම පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙමින් මිශ්‍රණය දිය වුණාලු. ඉතා වැදගත් වාක්‍යයක්. පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙමින් ද්‍රාවණය දිය වුණාලු. ඉතින් මේකෙන් ගන්න පුළුවන් නිගමනය තමයි දුවේ පුතේ. එහෙනම් මේ කියන මිශ්‍රණේ කැල්සියම් කාබනේට් නම් තිබිලා නැහැ. කැල්සියම් කාබනේට් තිබුණා නම් අපි දන්නවා දෙවෙනි කාණ්ඩේ කාබනේට අවක්ෂේප. එහෙනම් පැහැදිලි ද්‍රාවණයක් එන්නේ නැහැ. අපිට ආවිලතාවයක් ඇති වෙයි. එහෙම නැත්නම් සුදු අවක්ෂේපයක් ඇති වෙයි. ඔය කියන නිරීක්ෂණ හින්දා මෙතනින් ගන්න අපි නිගමනයේ තමයි කැල්සියම් කාබනේට් නැත. කෙලින්ම අපිට නිගමනය කරන්න පුළුවන් මේ දීපු මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඒ ආපු ජලීය ද්‍රාවණයට ෆිනොෆ්තලීන් දැම්මලු. අපි දන්නවා ෆිනොෆ්තලීන් කියන්නේ දර්ශකයක්. ආම්ලික බව බාෂ්මික බව අඳුර ගන්න පුළුවන්. බාෂ්මික මාධ්‍යයේදී ඒක රෝස පහයක් ගන්නවා. ආම්ලික මාධ්‍යයේදී අවර්ණ වෙනවා. අපිට කියනවා ද්‍රාවණය රෝස පහයට හැරුණා. තවත් වැදගත් වාක්‍යයක්. ද්‍රාවණය රෝස පහයට හැරුණා නම් මෙන්න මේ ඝන සංයෝග දෙකේ තිබුණු මිශ්‍රණය දිය කරාම ආපු ජලීය ද්‍රාවණය ආම්ලික සමවන බාෂ්මික. ඝන සංයෝග දෙක මිශ්‍ර කරලා ආපු ජලීය ද්‍රාවණය බාෂ්මිකයි කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. එහෙනම් බාෂ්මික වෙන්න නම් මේ සංයෝග ඉතුරු සංයෝග හතරෙන් කවුද තිබිලා තියෙන්නේ? දැන් හිතාගත්ත හැකිද ඕගොල්ලන්ට? කැල්සියම් කාබනේට් අපි අයින් කරගත්තා. එයා තියෙන්න බෑයි කියලා. බාෂ්මික වෙන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න ඕනේ. එහෙනම් මෙතනින් අපි ගන්න නිගමනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත. ඊට පස්සේ කියනවා එකෙන් ලබාගත් ජලීය ද්‍රාවණයේ කොටසකට ඔන්න වැදගත් වාක්‍යයක් තනුක HCl දාලා තියෙන්නේ සාන්ද්‍ර HCl නෙවෙයි සුදු අවක්ෂේපයක් ආවලු. තවදුරටත් අම්ලය දැම්මම ද්‍රාවණය වුණාලු. දැන් ඔන්න එතකොට අපිට බේරියම් නයිට්‍රේට් අයින් කරගන්න පුළුවන්. ඇයි බේරියම් නයිට්‍රේට් තිබුණා නම් තනුක HCl දැම්මම එන්නේ බේරියම් ක්ලෝරයිඩුයි නයිට්‍රික් ඇසිඩුයි අවක්ෂේපයක් දෙන්නේ නැහැ. එහෙනම් මෙයා තිබුණා වෙන්න බෑ. ඔන්න එයා අපි අයින් කරගත්තා. ඊට පස්සේ කියනවා දැන් ඉතුරු අපිට මේ දෙන්නනේ සින්ක් නයිට්‍රේට්ද සිල්ලර් නයිට්‍රේට්ද කියන ගැටලුවනේ.
ඕකෙන් සිල්ල නයිට්‍රේට් තිබුණා නම් තනුක HCl දැම්මොත් සුදු අවක්ෂේපයක් දෙනවා. කවුද? සිල්ල ක්ලෝරයිඩ්. වැඩිපුර තනුක HCl දැම්මොත් දිය වෙලත් යනවා. හරිද? සිංක් හයිඩ්‍රොක්සයිඩ් සිංක් නයිට්‍රේට් තිබුණා නම් සිංක් නයිට්‍රේට් කෙලින්ම තිබුණා නම් HCl එක අවක්ෂේපයක් දෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණු ඉඳ අපි ආරම්භයේදී ගත්ත සංයෝග දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණා සිංක් නයිට්‍රේට් තිබුණා. අපි හිතුවා සිංක් කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි සිංක් නයිට්‍රේට් උයි මිශ්‍ර කරාම එන්නේ දුවේ පුතේ සෝඩියම් සිංකේට්. සෝඩියම් සිංකේට් කියන්නේ ප්‍රබල ශාරීය මාධ්‍යයකදී ස්ථායි සංයෝගයක්. එහෙනම් අපි ඒක HCl දාලා ආම්ලික කරනවායි කියන්නේ භාෂ්මිකතාව ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. සෝඩියම් සිංකේට් ස්ථායි වෙන්නේ ප්‍රබල භාෂ්මික ද්‍රාවණයකදී කියලා මම කිව්වා. ඒක අවර්ණ ද්‍රාවණයක්. හැබැයි අපි භාෂ්මිකතාවය අඩු කරගෙන ගියොත් ඒක ක්‍රමයෙන් සිංක් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සුදු අවක්ෂේපයක්. තව දුරටත් අපි HCl දැම්මොත් ඒක සිංක් ක්ලෝරයිඩ් බවට පත් වෙලා දිය වෙලා යනවා. එහෙනම් මෙතන තිබුණේ සිංක් නයිට්‍රේට් වෙන්න පුළුවන්. සිංක් නයිට්‍රේට් තිබුණා නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන හින්දා ප්‍රබල භාෂ්මික මාධ්‍යයේදී එයා තියෙන්නේ සෝඩියම් සිංකේට් විදියට. අපි භාෂ්මිකතාවය අඩු කරගෙන යද්දී ක්‍රමයෙන් භාෂ්මිකතාවය අඩු වෙනකොට ඒක සිංක් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. ඒ සිංක් හයිඩ්‍රොක්සයිඩ් නැවත සිංක් ක්ලෝරයිඩ් බවට පත් වෙලා දිය වෙලා යනවා. සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපේ සිංක් ක්ලෝරයිඩ් ආවරණ ද්‍රාවණය. එහෙනම් සිංක් නයිට්‍රේට් තිබුණා වෙන්න පුළුවන්. දැන් ඔන්න මම කිව්වා සිල්ල නයිට්‍රේට් තිබුණා වෙන්නත් පුළුවන්. සිල්ල නයිට්‍රේට් තිබුණා නම් එයාත් HCl එක තනුක HCl එක සුදු අවක්ෂේපෙ දෙනවා. වැඩිපුර දැම්මොත් සිල්ව ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණය හදලා දිය වෙලා යනවා. මම මෙතනින් ලියන්නම් ඒක. සිල්ල ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපෙ වැඩිපුර දැම්මොත් AgCl2 සංගත සංකීර්ණයක් හදනවා. මෙහෙම එකක් හදලා දිය වෙලා යනවා. දැන් ගැටලුව සිංක්ද තිබුණේ ඇත්තටම සිල්වද? දෙන්නගෙන් එක්කෙනායිනේ තියෙන්න පුළුවන්. අවසාන උත්තරේ සිංක් වෙන්න ඕනේ සිල්ව වෙන්න බෑ. කොහොමද නිගමනය ගන්නෙ? ආරම්භයේදීම අපි ගාව සිල්ව නයිට්‍රේට් තිබුණා නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් සිල්ව ඔක්සයිඩ් හැදෙන්නේ මර්කරි ඉඳන් පහලින් ඉන්න මූලද්‍රව්‍ය විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නැහැ. ඔක්සයිඩ් විතරයි හදන්නේ. ඒකට සිල්වගේ ජලීය ද්‍රාවණයේදී සිල්ව ඔක්සයිඩ් කියලා එකක් නැහැ. එයාගේ තියෙන්නේ සිල්ව හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක් නැහැ. එයාගේ තියෙන්නේ සිල්ව ඔක්සයිඩ්. සිල්ව ඔක්සයිඩ් දුඹුරු පාටයි. ඒ කියන්නේ මුලදිම එහෙනම් අපි මෙතන ජලයට දැම්ම නම් මිශ්‍රණය පැහැදිලි ද්‍රාවණයක් නෙවෙයි දුවේ පුතේ ආපහු වෙන්නේ අපිට දුඹුරු පාට අවක්ෂේපය. අපි ගාව තිබුණේ සිල්ල නයිට්‍රේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ඒ දෙක වතුරේ දිය කරාම සිල්ල ඔක්සයිඩ් හැදෙන හින්දා පැහැදිලි ද්‍රාවණයක් එන්නේ නැහැ. අපිට එන්නේ දුඹුරු පාට ද්‍රාවණයක්. හැබැයි අපි ගාව තිබුණේ සිංක් නයිට්‍රේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ඒ දෙන්න මිශ්‍ර කරාම සෝඩියම් සිංකේට් යනවා අවර්ණ පැහැදිලි ද්‍රාවණයක් එනවා. ඔන්න ඔතනින් තමයි අපි නිගමනය කරන්නේ මෙතන තිබුණේ සිල්ව නෙවෙයි සිංක් කියලා. දැන් අපෙන් අහන හේතු දක්වන්නලු. ප්‍රශ්නේදී කියනවා මේ එක් එක් නිරීක්ෂණය සඳහා හේතු ලියන්න. දැන් නිරීක්ෂණය අපි ආපහු ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ විභාගෙදී. නිරීක්ෂණය ලිව්වයි කියලා අපි ඔයගොල්ලන්ට වැරදි දාන්නේ නැහැ. නිකන් ඒකට කාලය ගත වෙනව විතරයි. අපිට තියෙන්නේ කෙලින්ම අදාළ පැහැදිලි කිරීම කරන්න. ඒතර පළවෙනි එකේ පැහැදිලි ද්‍රාවණය අපින්ද මෙතන කෙලින්ම නිගමනය අංක 1 දාලා ඔයගොල්ලන්ට කැල්සියම් කාබනේට් නැත කියලා ලියන්න පුළුවන්. අංක 1 දැම්ම කැල්සියම් කාබනේට් නැත. ඒක තමයි අපේ නිගමනය. දෙවෙනි එක අංක 2 දැම්මා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත කියලා අපි කියනවා ප්‍රබල භාෂ්මික මාධ්‍යයේදී රෝස පැහැයකට හරවන්නේ ෆිනොෆ්තලීන් රෝස පැහැයට හරවන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණු හින්දා. ඊගාවට අංක 3ට එන නිරීක්ෂණය නිගමනය හේතුව තමයි තනුක HCl එකතු කළ විට ලැබෙන සුදු අවක්ෂේපයේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් වේ. සුදු අවක්ෂේපයේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් එය තවදුරටත් තනුක HCl එකතු කිරීමේදී සිංක් ක්ලෝරයිඩ් බවට පත් වේ. සිංක් ක්ලෝරයිඩ් බවට පත් වේ. ඔන්න දැන් අපි හේතු දැක්කුවා. එකට අදාළ හේතුව කැල්සියම් කාබනේට් ඇත, දෙකට අදාළ හේතුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත, තුනට අදාළ හේතුව සිංක් නයිට්‍රේට් ඇත. දීර්ඝ විස්තර කිරීම මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙතන චුට්ටක් කියන්න ඕනේ දුවේ පුතේ සුදු අවක්ෂේපයේ කවුද? සිංක් හයිඩ්‍රොක්සයිඩ්. වැඩිපුර HCl එකතු කළ විට සිංක් ක්ලෝරයිඩ් බවට පත් වෙනවායි කියලා. ඊට පස්සේ ඔන්න දුවල පුතාලාට අමතක වෙන තැනක් සංයෝග දෙක මොනවද කියලා ලියන්නත් ඕන. සමහර අවස්ථාවලදී දක්ෂ දුවල පුතාලා අපි දැකලා තියෙනවා
ඉතා හොඳින් මේක පැහැදිලි කිරීම දක්වලා තියෙනවා. හැබැයි සංයෝග දෙක ලියන්න අමතක වෙලා. සංයෝග දෙක ලියන්න අමතක වුණොත් දුවේ පුතේ හේතු දක්වයි කියලා සම්පූර්ණ ලකුණු හිමිවන්නේ නැහැ. ඉතින් අවසානයේදී මතක් කරලා සංයෝග දෙකත් ලියන්න. සංයෝග දෙක තමයි එකක් සිංක් නයිට්‍රේට් අනිත් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක තමයි සංයෝග දෙක අවසාන ද්‍රාවණයේ තිබුණේ. ඉතින් මේක ලියද්දිත් අපි දැකලා තියෙනවා දුවේ පුතේ කලබලයට දුවල පුතාලා සිංක් නයිට්‍රේට් ලියද්දි ZnNO3 ලියනවා මේ දෙක වරහනට පිටින් තියෙන දෙකේ ඉලක්කම නැතුව. එහෙම වෙලාවකදී මේ වගේ ප්‍රශ්නයකදී නම් මොකද අපි උත්තරේ දීලානේ තියෙන්නේ මේ සංයෝග තියෙනවයි කියලා. එහෙනම් මේ තියෙන සංයෝගයේ හින්දා ඔයගලන්ට වැරදිලා වෙන්න ඇති කියලා අපි සම්පූර්ණ ලකුණු දීලා තියෙනවා. හැබැයි සම්පූර්ණ සංයෝගය මේ වගේ දැන් දීලා නැතුව මෙතන අනුමානයක් තියෙනවනේ මේ වගේන් දෙකක් කියලා. එහෙම නැති අවස්ථාවක සංයෝගයේ කෙලින්ම අඳුර ගන්න තියෙන වෙලාවක සූත්‍රයේ වැරද්දුවොත් දුවේ පුතේ ලකුණු ලැබෙන්නේ නැහැ. මේ ගැටලුවේ නම් ඉතින් අමතක වෙලා ඔයගොල්ලෝ දෙක දාන්නේ නැති වුණත් මෙතනින් දෙක ලිව්වේ නැති වුණත් අපි ලකුණු දෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට අකාබනික රසායන විද්‍යාවේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න යොමු වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම දුවේ පුතේ ප්‍රශ්නේ කියවද්දිම වැදගත් කරුණු මම මේ කරා වගේ ඉරකින් ලකුණු කරගන්න. අපි අන්ඩර්ලයින් කරනවා කියන්නේ පාඩම් කරද්දි අන්ඩර්ලයින් කරගන්න වැදගත් කරුණු. ඒවා එතකොට ඕගලන්ට මග ඇරෙන්නේ නැහැ. ඒ වැදගත් කරුණු මග ඇරුණොත් දුවේ පුතේ අවසානයේදී ඕගොල්ලෝ වැරදි නිගමනයකට ගිහිල්ලා වැරදි සංයෝග දෙකක් අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු මග අරව ගත්තොත් අකාබනික රසායනයේ ටිකක් සංකීර්ණයි වගේ වුණාට ඕගලන්ට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් අකාබනික රසායනය ටිකක් සංකීර්ණ වුණාට අපිට මේක අමතක කරන්න බෑනේ. මොකද රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. අපි අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ කරන්න ඕන. රචනා ප්‍රශ්න පත්‍රයේදී C කොටසේ 8 වෙනි එක අතරියත් අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ව්‍යුහගත එකේ දෙවෙනි ප්‍රශ්නය කරන්නම වෙන හින්දා මේක සම්පූර්ණයෙන් අකාබනික රසායනයේ 6 වෙනි එකකේ හොඳින් අධ්‍යයනය කරන්න. ඒකට අදාළ සෛද්ධාන්තික කරුණු වල ගැටලුවක් තියෙනවා නම් රසායනික ගණනයට සම්බන්ධ කොටස් ද්‍රවතා ගුණිතයට සම්බන්ධ කොටස් නැවත අධ්‍යයනය කරන්න. විද්‍යුත් රසායනයට සම්බන්ධ කොටස් නැවත අධ්‍යයනය කරන්න. පහසුවෙන් ඕගලන්ට මේ අකාබනික රසායනයේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු දුවේ පුතේ තවත් ඉදිරි වැඩසටහන් වලදී කොහොමද මේ අකාබනික රසායනයේ ප්‍රශ්න වලට අපි පිළිතුරු ලියන්නේ. මේක ටිකක් සංකීර්ණයි කියලා ඔයගලන්ට පෙවුනට දුවේ පුතේ ආපහු අධ්‍යයනය කරන්න 6 වෙනි ඒකකය 3 වෙනි ඒකකය ඊගාවට 12 වෙනි ඒකකයේ ද්‍රවතා ගුණිතයේ කොටස 13 වෙනි ඒකකයේ විද්‍යුත් රසායනයේ කොටස අධ්‍යයනය කරලා මේකට තියෙන ගැටලු निराකරණය කරගත්තොත් පහසුවෙන් මේකේ ලකුණු සියල්ල ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් නැවතත් මෙවැනි වැඩසටහනකින් අපි සම්බන්ධ වෙමු. ආයුබෝවන්.